හරි. හොඳයි. දැන් ළමයි අපි ගිය සතියේ දෙවෙනි පාඩම හරි 6 ශ්‍රේණියේ ගණිතය නේද? ගණිතයේ විෂයේ දෙවෙනි පාඩම අපි ගිය සතියේ කතා කරා. ඉවර කරා නේද? දවස් දෙකක් කරානේ. හරිද? ස්ථානීය අගේ පාඩම කරා. හොඳයි. එතකොට ළමයි දැන් අපි අද හරිද? හොඳයි දැන් හොඳට අහගන්න ළමයි කට්ටියම. හරි. ක්ලාස් එකට සාමාන්‍ය 6 වෙද්දී ජොයින් වෙන්න ඕනේ. හරි මම 6යි 3 6යි 5 වගේ වෙද්දී උගන්වන්න පටන් ගන්නවා. හරිද? හොඳයි. යාළුවෝ ඉන්නවනේ ඉක්මනට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියන්න. හරි විනෝගොඩ ඇක්මි ආයතනයට එන ළමයි සහ කෙල්ලැල්ල ආයතනයට එන ළමයි. හරි. හොඳයි. හරිද? මම කියන එක පැහැදිලිව ඇහෙනවද? ඔයගොල්ලන්ගේ වීඩියෝ එක පුළුවන් ළමයි ඔන් කරගන්න, වීඩියෝ එක ඔන් කරගන්න. හරි දිදුල මම කියන එක ඇහෙනවද? නෙතුලි හරි යසුරි පැහැදිලිව පේනවද බෝඩ් එක පුතා? හරි තිනාරා හරි පුළුවන් ළමයි වීඩියෝ ඔන් කරගන්න. සද්ද ඇහෙන්නේ නැහැ. හරි? හරි විනුජි පැහැදිලිව පේනව නේද? අතුස්සන් බලමු. හරි ඇහෙනවා. ඔව් හරි නෙතුලි. හරි කට්ටිය පුළුවන් කට්ටිය වීඩියෝ එක ඔන් කරගන්න. ගෙදර සද්ද ඇහෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ගේ මයික් ඕෆ් කරලා තියෙන්නේ. හරි? හරි මට එතකොට වැඩ කරන විදියත් පේනවා කට්ටිය ළමයි. හරිද? වරුණ නෙතුෂි. හරි පුළුවන් කට්ටිය වීඩියෝ එක ඔන් කරගන්න. හරි. හොඳයි අපි එහෙනම් ළමයි පටන් ගමු. ගිය සතියේ හරි ගෙදර වැඩ ටික කරාද? මම ගණන් කිහිපයක් දුන්නා නේ හදන්න. homework එඩිට් කරාද බලන්න පෙන්නන්න බලන්න පොත. කරා. ඔව්. මම ගොඩක් පන්ති ගණන් කියලා දුන්නා හදන විදියනේ ස්ථානීය අගයත් එක්ක හරි. හොඳයි. දැන් අපිට ළමයි අද තියෙන්නේ ගොඩක් ලේසි පාඩමක්. හරිද? පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. තුන්වෙනි පාඩම. හොඳයි. පුතාලා දාන්න මාතෘකාව පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම 3 පාඩම. හරි. ඉක්මනට ලාන්න මාතෘකාව තුන්වෙනි පාඩම. හරිද? හොඳයි. දැන් ළමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න ඕගොල්ලන්ට අලුත් දෙයක්වත් නැහැ. හරිද? දැන් ඕගොල්ලෝ චූටි කාලේ ඉඳන් ළමයි දන්නවා අපි සංඛ්‍යා නේ? හරි සංඛ්‍යා ඉගෙන ගත්තා. ඊට පස්සේ සංඛ්‍යා ආශ්‍රිත ගණිත කර්ම නේ. දැන් ගණිතය කිව්වහම ළමයි ගණිතයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි සංඛ්‍යා, ඉලක්කම් නේ? ගණිතය කියන විෂයේ අපිට ගත්තොත් හරිද? ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සංඛ්‍යා. අනිත් එක තමයි මොකද්ද? ගණිත කර්ම ළමයි. මේ ගණිතය කියන විෂය ළමයි ගත්තාම මේකේ එක පැත්තකින් අපි දන්නවා සංඛ්‍යා කියලා අපිට කොටසක් ගන්න පුළුවන්. නේ ගණිතය කියන විෂයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවානේ. හරි ගණිතය කියන විෂය ගැන කතා කරද්දී අනිවාර්යෙන් ඉලක්කම් අපිට ඕනේ. නේ ඉලක්කම් නැතුව ගණිතය විෂය කතා කරන්න බෑ. ඒ වගේම ඉලක්කම් තිබිලත් බෑ අපිට ගණිත කර්ම තියෙන්න ඕනේ. ගණිත කර්ම එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම නේ. ඔව්.
හරි ගණිතය කියන විෂය ගත්තොත් ළමයි ඒකේ තියෙන ප්‍රධාන අතු දෙකක් තමයි මේ සංඛ්‍යා සහ ගණිත කර්ම. හරිද? හොඳයි අපි ඉස්සෙල්ලා මේක ලියලා ඉන්නේ. හරිද? ඒතකොට ගණිතය කියන විෂය ගත්තාම ළමයි ඒකේ තියෙන ප්‍රධාන කොටස් දෙකක් ලෙස අපිට ගන්න පුළුවන් සංඛ්‍යා සහ ගණිත කර්ම. සංඛ්‍යා සහ ගණිත කර්ම. හරි. ලියන්න මෙහෙම පොඩි හැඳින්වීමක් ලියමු. හරි. ලියන්න ගණිතය විෂයේ අඩංගු ගණිතය විෂයේ අඩංගු ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් සංඛ්‍යා කියන්නේ ඉලක්කම් සංඛ්‍යා ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් සංඛ්‍යා සහ ගණිත කර්ම හැඳින්විය හැක. සංඛ්‍යා සහ ගණිත කර්ම හැඳින්විය හැක. හරි. එතකොට ළමයි දැන් මේ ගණිතය කියන විෂය ඕගොල්ලෝ දන්නා චූටි කාලේ ඉඳන්නේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ඕගොල්ලෝ ගණිතය කියන විෂය ඉගෙන ගන්නවා. නේ චූටිම කාලේ ඕගොල්ලෝ ඉගෙන ගත්තේ මොනවද? පූර්ණ සංඛ්‍යා. නේද? ගණිතයේ විෂය පටන් ගද්දිනේ සංඛ්‍යා තමයි මුලින්ම ඉගෙන ගත්තේ නේ. 0 1 2 3 4 ඔහොම දිගටම අපිට සංඛ්‍යා ලිව්ව හැටි. ඊට පස්සේ එකේ පන්තියට වගේ එද්දී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ගණිත කර්ම. නේ සංඛ්‍යා දෙකක් එකට එකතු කරන්න පුළුවන්. මේ සංඛ්‍යා දෙකක් අඩු කරන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් වැඩි කරනවා කියන්නේ ಗುಣ කරනවා කියන එකට. සංඛ්‍යා දෙකක් ಗುಣ කරන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් බෙදන්න පුළුවන්. අන්න. එතකොට අපිට ගණිත කර්ම සහ සංඛ්‍යා එකට එකතු වුණාම ළමයි මේ ගණිතය කියන විෂය නිර්මාණය වෙනවා. සංඛ්‍යා ගණිත කර්ම එකට එකතු වුණාම තමයි ළමයි මේ ගණිතය කියන විෂය හැදිලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. දැන් ළමයි අපි බලමු අපිට ගණන් හදද්දී හරිද වැඩිපුරම අපි පාවිච්චි කරන ගණිත කර්ම කීයක් තියෙනවද? ගණිත කර්ම මොනවද විනුජි කියන්න බලන්න. ඕගොල්ලෝ මේ වෙද්දී ගණිතයේ විෂයේ පාවිච්චි කරලා තියෙන ගණිත කර්ම මොනවද? නෙතුලි කියන්න බලන්න. ඔව් දන්නවා. එකතු කරන්න දන්නවා. එකතු කිරීම. ඊට පස්සේ අඩු කිරීම නේ. ඔව්. ඊට පස්සේ වැඩි කරනවා කියන්නේ ළමයි ಗುಣ කරනවා කියන එකට. ಗುಣ කිරීම සහ බෙදීම. හරි. රුලක් ඇරලා ලියන්න. ලියන්න මෙහෙම. ගණිතය විෂයේ ප්‍රධාන වශයෙන්
ගණිතයේ විෂයේ ප්‍රධාන වශයෙන් ගණිත කර්ම 4ක් ඇත. හරි. ගණිතයේ විෂයේ ප්‍රධාන වශයෙන් ගණිත කර්ම 4ක් ඇත. හරි. හොඳයි. දැන් අපි ළමයි ගිය සතියේ දෙවෙනි පාඩම ඉවර කරා. ස්ථානීය අගයේ ගණන් හැදුවා. දැන් අද මේ තුන්වෙනි පාඩම පටන් ගත්තේ. හරි. දැන් ක්ලාස් එකට ආපු ළමයි ඉන්නවනම් ඉක්මනට පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම තුන්වෙනි පාඩම කියලා මාතෘකාව දාලා මම කියන එක ලියන්න. හරිද? ගණිතයේ විෂයේ ප්‍රධාන වශයෙන් ගණිත කර්ම 4ක් ඇත. හරි. අපි පාට පෑනෙන් හරි කමක් නැහැ. රතු පෑනෙන් හරි එයාලමු. ගණිතයේ විෂයේ තියෙන ගණිත කර්ම 4 ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරනවා. හරිද? පළවෙනි එක එකතු කිරීම. එකතු කිරීම මෙතන අපි එකතු කිරීමට පාවිච්චි කරන සංකේත මෙන්න මේ වගේ ධන ලකුණනේ. ධන ලකුණ. ඊට පස්සේ ඊළඟ ගණිත කර්මය අඩු කිරීම. පාට පෑනෙක ලියන්නේ මෙහෙම. අඩු කිරීම සඳහා අපි පාවිච්චි කරන සංකේත මේක. ඍණ ලකුණ. ඊට පස්සේ 3 තමයි අපි ගුණ කිරීම. ගුණ කිරීම නැත්නම් මේකට අපි කියනවා වැඩි කිරීම කියලා කියනවා. හරිද? ගුණ කිරීම. ගුණ කිරීම කියන වචනේ දැන් පාවිච්චි කරන්න. හරි මේක අපි මේ වගේ කතිරයක් වගේ සංකේතයක් පාවිච්චි කරනවා ගුණ කිරීම. අන්තිම එක මොකද්ද? බෙදීමනේ. හරි. බෙදීම. බෙදීම සඳහා අපි පාවිච්චි කරන්නේ ළමයි මෙන්න මේ ගණිත කර්මය. ඔයගොල්ලෝ දැන් කැල් එකක් ගත්තත් නේද? මේවා දකින්නවනේ. කැල් එකේ ගත්තත් මේ ටික තියෙනවනේ. හරි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. හරි නේද? හරි. ලියවද? ගණිතයේදී පාවිච්චි කරන ගණිත කර්ම ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. මතක තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්න දේවල් නේ. හරි චූටි පන්තියේදීත් ඉගෙන ගත්තා. හොඳයි. දැන් ළමයි අපිට මේ පාඩමේ තියෙන්නේ එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න සංඛ්‍යා. හරි. අපි එන අනුමාත්‍රකාව දාමු. පූර්ණ සංඛ්‍යා. හරි ඉස්සෙල්ලාම පොඩ්ඩක් කියන්න අහගන්න. මේ පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? හරිද? පූර්ණ සංඛ්‍යා. අහගන්න ළමයි පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? හරිද? අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න ළමයි මේ භාග දශම නැතුව සම්පූර්ණ නේද ඒවා. සම්පූර්ණ දැන් පොල් ගෙඩි එකක් තියෙනවා. පොල් ගෙඩි දෙකක් තියෙනවා. හරිද? පොල් ගෙඩි පහක් තියෙනවා. ඊට පස්සේ හරිද පාන් 10ක් තියෙනවා පාන් ගෙඩි. පූර්ණ සංඛ්‍යා පූර්ණයි. භාග දශම නැහැ නේ කොටස් නෙමෙයි පංගු නෙමෙයි. එතකොට මේ පූර්ණ සංඛ්‍යා අපි සාමාන්‍යයෙන් පටන් ගන්න බිඳුවෙන්. හරි බිඳුවෙන් ගමු. හරිද 1 2 3 4 5 6 7 8 9 10 11 වුණ ටිකේයක් ගන්න ඉවරයක් නෑ නේද? මේවා තමයි අපි පූර්ණ සංඛ්‍යා ලෙස හඳුන්වනවා. හරි පොඩක් මේ අනුමාත්‍රකාව දාන්න පූර්ණ සංඛ්‍යා කියලා. පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? හරි සම්පූර්ණ සංඛ්‍යානේ. ඒ කියන්නේ භාග දශම නැතුව
බිංදුව 1 2 හරිද ක්‍රමාදතා ලියන්න බිංදුව 1 2 3 4 ඔහොම දාන්න ගිහිල්ලා තිප්පේලියක් දාන්න අන්තිමට තව දිගටම ලිව්වේ හැකිය පූර්ණ සංඛ්‍යා ඕන තරම් पूर्ण संख्या पूर्ण संख्या හරිද හරි පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ බිංදුවේ ඉඳන් 1 2 3 4 යනාදී සංඛ්‍යා ලියන්න ඉහත සංඛ්‍යා හරි මෙන්න මේකවල තිප්පේලියක් දාන්න අන්තිමට තිප්පේලියක් දාන්නේ තව ලිව්වේ හැකිනේ 12 13 14 ඉවරයක් නැහැ නමයි පූර්ණ සංඛ්‍යානේ හරිද 100 200 1000 2000 හරිද අපි ඉගෙන ගත්තනේ පූර්ණ සංඛ්‍යානේ මිලියන බිලියන දක්වා ලිව්වේ හැකි හරි බිංදුවෙන් තමයි පටන් ගන්න. කුඩාම පූර්ණ සංඛ්‍යාව බිංදුව. හරි. යන ඉහත සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වේ. පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වේ. ඉහත සංඛ්‍යා पूर्ण संख्या लेस හැඳින්වේ. ඉහත සංඛ්‍යා पूर्ण සංඛ්‍යා ලෙස හැඳින්වේ. හරිද? ඒ ටික හරි නේද? ඉහත සංඛ්‍යා पूर्ण සංඛ්‍යා ලෙස හැඳින්වේ. හරි. දැන් ළමයි අපිට මේ පාඩමේ කොටස් හතරක් ඉගෙන ගන්න තියෙනවා. හරිද? එකක් තමයි පූර්ණ සංඛ්‍යා එකතු කිරීම. පූර්ණ සංඛ්‍යා දෙකක් නැත්නම් පූර්ණ සංඛ්‍යා තුනක් එකට එකතු කරන්න ඉගෙන ගන්න තියෙනවා. පූර්ණ සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යාවක් අඩු කරන්න ඉගෙන ගන්න තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරන්න, ගුණ කරන්න ඉගෙන ගන්න තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න ඉගෙන ගන්න තියෙනවා. ඔය කොටස් ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. හරි. අපි අනුමාත්‍රකාව දාමු. पूर्ण संख्या එකතු කිරීම. 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 හරි. දැන් අපි පොඩි උදාහරණයක් බලමු. හරි උදාහරණයක් ගමු. අපිට දැන් දිනනවා තමයි 200 හරිද? 37 කියන සංඛ්‍යාව එකතු කරන්න ඕනේ 81ට. මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවට එකතු කරන්න ඕනේ. දැන් මම දන්නවා ඕගොල්ලන්ට මේක එකතු කරන්න පුළුවන් නේ. හරිද? 237 එකතු කරන්න ඕනේ 81ට. නේ? එකතු කිරීමේ අරුණ දාන්න ඕනේ. හරි මෙතන ඉඳ ගන්නවත් ඕනේ. නේ? මේවා ලියලා තමයි ස්ථානීයයන් එක කෙලින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමයි මේ එකතු කරන සංඛ්‍යා දෙකේ එක ස්ථාන එක කෙලින් තියෙන්න ඕනේ. එක ස්ථාන ඉලක්කම් එක කෙලින් තියෙන්න ඕනේ. ඊට පස්සේ දස ස්ථාන ඉලක්කම් එක කෙලින් තියෙන්න ඕනේ. සිය ස්ථාන ඉලක්කම් එක කෙලින් තියෙන්න ඕනේ. දැන් කවුරු හරි මෙහෙම ලියුවොත් වැරදියි ඈ.
237ට 81ක් එකතු කරන්න කියලා මෙහෙම ලියුවොත් හරියද? වැරදි. නේද? ඇයි මේක තමයි මේ එක ස්ථාන කෙලින්නේ නැහැ. මෙයාගේ එක ස්ථානෙ මෙතන, මෙයාගේ එක ස්ථානෙ මෙතන. නේ? එක කෙලින්නේ නැහැ. වැරදි. මෙහෙම ලියුවොත් වැරදි. දැන් එහෙම වරද්ද ගන්න බෑ. තේරුණාද? නේ මතකයි නේද ඔය? හරි. ඒතර මේක දැන් උත්තරේ ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ ස්ථානයේ ලියන්න පුළුවන් ලොකුම ඉලක්කම කීයද? 9 නේ 9. ඊට වඩා આવොත් අපි එහා පැත්තට අරන් යන්න ඕනේ. හරි 7යි 1යි 9යි එකතු කරාම 8යි. 7යි 1යි 8යි. 3යි 8යි එකතු කරාම 11යි නේ 9 10 11. 11 දාන්න බෑනේ. 11න් අපි ළමයි දකුණු කෙළවරේ ඉලක්කම තමයි දාන්නේ. 11න් එක දාලා අනිත් ඉලක්කම ඉතුරු එක මෙහාට අරන් එන්න ඕනේ. නේ ඒකයි මේ දෙකයි මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ බිඳුව උනන් දැන් නැහැ. ඒ ආපු එකයි මේ දෙකයි කීයද? බිඳුවයි ඔක්කොම 3යි. නේ උත්තරේ කීයද? 318. ඔව්. දැන් අපි අපිට මේක ගණන කරාමක් පාවිච්චි කරනවා. බලන්න. දැන් අපිට කිව්වොත් තමයි ගණන කරාම ඇසුරෙන්නේ. මේ පිළිතුර ලබා ගන්න කිව්වොත් කොහොමද ගන්න බලමු. ඉතින්ලා මේ දීපු සංඛ්‍යා දෙක අපි ඝන කරාමු දෙක නිරූපණය කරන්න ඕනේ. හරිද? දීපු සංඛ්‍යා දෙක. පළවෙනි සංඛ්‍යාව 237 නේ. හරිද? එතන මෙතන තමයි එකේ යොදලා ගන්න. එකේ ඒවා. මෙතන 10 ඒවා. මෙතන 100 ඒවා. හරි. 237 කියන සංඛ්‍යාව අපි ඝන කරාමුකින් නිරූපණය කරොත් එකේව 7ක් තියෙනවා. මෙතන බෝල 7ක් අඳින්න ඕනේ. 5 6 7. 10 ස්ථානයේව 3යි. මේ 10 ඒවා 3යි. බෝල 3ක් අඳින්න. 100 ඒවා 2යි. මෙන්න 237 හරි. ඕකට එකතු කරන්න ඕනේ. නේ ඕකට එකතු කරන්න ඕනේ 81. මේකට එකතු කරන්න ඕනේ 81 කියන සංඛ්‍යාව. ඒක නම් තමයි ස්ථානීයයන් දෙක තියෙන්නේ නේ. ස්ථානීයයන් දෙකයි. එකේව බලන්න 10 ඒවා. නේ 100 ඒවා නෑ. 100 කුර ඇද්දොත් 100 කුරේ අපිට බෝලක් ගන්න වෙන්නේ නෑ. හරි මම එහෙම දැන් පෙන්නන්න. හරි. බලන්න. මේක අපි හන්දොත් 100 ඒව නැහැ මේ 81 කියන සංඛ්‍යාවේ තියෙන්නේ එකේව තියෙනවා 10 ඒව තියෙනවා 100 ඒව හරි 100 ඒව නම් නැහැ එකේව එකයි මෙතන එක බෝලයක් තමයි තියෙන්නේ මම මේක කළු පාටින් අදින්නම් මේක බෝල 10 ඒව 8ක් තියෙනවා 7 8යි හරි බලන්න හරි 100 ඒව මෙතන නැහැ බෝල අදින්න එපා හරි මෙන්න මේ සංඛ්‍යාව දෙක එකතු කරනවා එකතු කරාම එන සංඛ්‍යාව උත්තරේ ගණන රාමුවේ අපිට නිරූපණය කරන්නත් පුළුවන් හරි එකේ ඒවා බලන්න 10 ඒවා 100 ඒවා හොඳට බලා ගන්න ඕනේ යෝත් එක හරි දැන් බලන්න හරිද දැන් අපිට එකේ ඒවා මේකේ එකේ ඒවාද මේ සංඛ්‍යාව එකේ ඒවයි මේ සංඛ්‍යාව එකේ ඒවයි එකතු කරන්නේ මේ එකම ස්ථානීයයන් තමයි එකතු කරන්නේ. ඒතකොට මේකේ ළමයි බෝල 1 2 3 4 5 6 මේ බෝල අරගේ බෝල 7යි මේකේ බෝල 1යි මේකේ බෝල 7යි මේකේ බෝල 1යි එක ස්ථානයකට එන්න ඕනේ. ඊට පස්සේ 10 ඒව ගත්තොත් මේකේ බෝල 3යි මම මේකේ බෝල 3 තියෙනවා අරිනවා මේකේ බෝල 8ක් එනවා. ඒක තමයි මෙතන බෝල 8ක් දාන්න බෑනේ. ඉතින් බෝල 9කට වඩා වැඩි වෙන්න බෑනේ. දැන් මේකේ බෝල 8ක් දැම්මොත් ඔක්කොම බෝල මේ කූර කීයක් එනවද බලන්න. හරි මෙතන බෝල 3යි මෙතන බෝල 8යි ඔක්කොම බෝල කීයක් එනවද? 11ක් එනවනේ. මේකේ තියෙන බෝල 3යි 10 ඒවා මේකේ 8යි එකතු කරාම 11ක් එනවනේ. කූරක බෝල 11ක් දාන්න බෑනේ. උඩරින් බෝල ගන්න 9යි. එතකොට තමයි මේ බෝල 11 මේ කූරේ අපි බෝල කීයක් කියන්නේ. ඈ හරිද? ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. හොඳයි. අපි ඉස්සෙල්ලාම මේක ඝන කරාමුවකින් නිරූපණය කරලා ඉන්නේ.
හරි බෝල 11ක් මේකේ එක බෝලයයි කියන්නේ. අනිත් බෝලේ එහා බෝලට ගන්නවා. ඒ 11 ගත්තාම ළමයි එකේව 1යි 10යි එකක් තියෙන හින්දා මේකේ අපි ඒකට බෝල 1යි කියන්නේ ඕනේ. ඉතුරු බෝලේ මේක උඩට දාන්න ඕනේ. හරිද? ඊට අමතරව මේකේ තියෙනවා තව බෝල දෙකක්. එතකොට මෙතනින් අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. ගණනාව වලින් නිරූපණය කරත් හරි නැත්නම් අපි මෙතන 237 එකතු කිරීම 81. හරි 1යි 7යි 8යි 1යි 7යි 8යි 3යි 8යි 11න් එක දැම්මා ඉතුරු එක මෙහාට අරන් ඉන්න ඕනේ. නේ? ඒකයි මේ දෙකයි එතන ලක්කමන්න නැත්නම් බිඳුව දාගන්න 3යි උත්තරේ 318යි. හරි. හොඳයි. ළමයි ඉස්සෙල්ලා මේ ගානම ලියා ගන්න උදාහරණ කියලා 237 එකතු කිරීම 81. ඊට පස්සේ 237 මේ වගේ ඝනකරාවකින් නිරූපණය කරන්න එකතු කිරීම 81 මේ වගේ ඝනකරාවකින් නිරූපණය කරන්න. හරි එතකොට මෙතන උත්තරේ 318 එන්නේ පුරක් ඇදලා බෝල අදින්න. බෝල එතකොට අපිට එන්නේ මෙතන එකයි නේද එන්නේ බෝල. ඔව්. හරි බෝල එකයි එන්නේ. මෙතන බෝල 3යි මෙතන බෝල එකයි මෙතන බෝල 8යි. මේ සංඛ්‍යා දෙක ඝනකරාමු දෙකකින් පෙන්නලා එකතු කරාම එන උත්තරේ ඝනකරාමුවකින් පෙන්නනවා 318. මේකත් ලියා ගන්න. ඉක්මන් කරන්න. හරි 237 සංඛ්‍යාව ඝනකරාමුවකින් නිරූපණය කරන්න ඕනේ. 81 කියන සංඛ්‍යාවත් ඝනකරාමුවකින් නිරූපණය කරන්න ඕනේ. ඒ දෙක එකතු කරාම එන 318. 318 ඝනකරාමුවකින් නිරූපණය කරන්න ඕනේ. හරි ගිය සතියේ ළමයි දැන් ක්ලාස් එකට එන්න බැරි වෙච්ච ළමයි ඉන්නවද? ගිය සතියේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච ළමයි ඉන්නවද? ඒකේ රෙකෝඩින් එක ගන්න පුළුවන් ඈ. හරි ගිය සතියේ ක්ලාස් එකට එන්න බැරි වෙච්ච ළමයි ඉන්නවනම් මගේ මේ නම්බරයකට නම්බරය ලියා ගන්න. හරි ඔයගොල්ලන්ගේ යාළුවෙක් හරි ඉන්නවා නම් මේ සතියේ Zoom ක්ලාස් එකට එන්න බැරි වෙච්ච හරි ළමයෙක් ඉන්නවා නම් ඔයාගේ කාට හරි ගමන් නැහැ නේ එන්න බැරි වෙච්ච ළමයෙක් ඉන්නවා නම් මේ නම්බර් එකට මට මැසේජ් එකක් දාලා ඒකේ රෙකෝඩින් ටික ඉල්ල ගන්න කියන්නේ රෙකෝඩින් එක හරිද හරි ගිය සතියේ බදාදා අපි දෙවෙනි පාඩමේ අවසාන කොටස කරා නේද සංඛ්‍යා ලිවීම වැදගත් කොටසක් ඒ ක්ලාස් එකට Zoom ක්ලාස් එකට එන්න බැරි වෙච්ච ළමයෙක් ඉන්නවා නම් ඒකේ රෙකෝඩින් එක මම එවන්නම් බලන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp වලින් ඈ හරි WhatsApp වලින් මේ මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න නම්බරේ ලියා ගන්න 0.77යි 90යි 45යි 702 හරි දැන් අපි ළමයි මේ මම හිතන්නේ 5 වෙනි දවසේ නේද කරන්නේ පන්තිය ඔව් 5 වෙනි දවසේ එතකොට මේ දවස් 5ේම රෙකෝඩින් ගන්නත් පුළුවන් ඈ
එක දවසක හරි ක්ලාස් එකට එන්න බැරි වෙච්ච ළමයෙක් ඉන්නවා නම් ඉල්ල ගන්න මේකට මැසේජ් එකක් දාලා. හරි ඔයගොල්ලන්ටත් බලා ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් මේ නම්බරයට මැසේජ් එකක් දාලා WhatsApp වලින් කලින් ක්ලාස් වල රෙකෝඩින් ඉල්ල ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ ටික ආයෙ බැලුවේ හැකිනේ තව පාරක් නේ. හරි. හොඳයි. මේ දෙක ඇඳලා ඉක්මනට අරින්න. මේ දෙක ඇඳලා හරි එකතු කරාම 318යි උත්තරේ ගණක රාමුවකින් නිරූපණය කරන්න. හරි. දැන් අපි ඒක දැන් ගණක රාමුව අදින්නේ නැහැ දිගටම මම එකක් විතරයි මම නිරූපණය කරේ ගණක රාමුවකින් ඉක්මන් කරන්න. හරි. දැන් අපි එකතු කරලා ගණන් නියමයක් හදමු. එකතු කරන ගණන් නියමයක් හදන්න ඉක්මනට. හරි. අපි සාමාන්‍ය ළමයි මේ එකතු කරන්න, ගුණ කරන්න, අඩු කරන්න, බෙදන්න කිව්වහම අපි සාමාන්‍යයෙන් පොදු නමක් කියනවා සුළු කරන්න කියලා. සුළු කරන්න. හරි. හරි. සුළු කරන්න මම ගණන් කීපයක් දෙන්නම්. ප්‍රශ්නාංක 1 2 වුණ අපි කරගෙන ප්‍රශ්න කීපයක් 34 එකතු කිරීම 25 34 ඉක්මනට පටන් ගන්න 34ට 25ක් එකතු කරන්න හරි 34ට 25ක් එකතු කරන්න දෙක ඉක්මන කරන්න හරියට එකතු කරන්න වරද්ද ගන්න එපා 435ට එකතු කරන්න 352ක් 435ට 348ක් 348ක් එකතු කරන්න. අනිත් හදන්න. අර මම හදන්න ඔයගොල්ලෝ උත්තර ගන්න ඕනේ මොකක්ද? 435ට එකතු කරන්න 348ක්. ඊට පස්සේ මොකක්ද ගන්න තුන ප්‍රෝග්‍රෑම් තුන 1438ට එකතු කරන්න 2680ක් 2680ක් ප්‍රෝග්‍රෑම් 89 එකතු කිරීම 1121 එකතු කිරීම 104 හරි සංඛ්‍යාත්මක තියෙනවා එකතු කරන්න කීයක් තිබ්බත් එකට එකතු කරන්න පුළුවන් මේ ස්ථානීය කියන්නේ එක කෙලින් තියෙන්න ඕනේ නේ එකේ එක කෙලින් තියෙන්න ඕනේ සංඛ්‍යාවල 10 එක කෙලින් 100 එක කෙලින් 10 එක කෙලින් ස්ථානීය ඉලක්කමක් නැත්නම් එතන බිඳුවක් තමයි තියෙන්නේ. මේ ගණන් හතර ඉක්මනට හදන්න. වරද්දන්න නැතුව හදන්න. ඔව් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි.
පළවෙනි ගාන 40 කරද බලන්න. හරි නිකන් එකතු කරන්න. 4යි 5යි 9යි. ලේසි. 3යි 2යි කියන්නේ 3යි 2යි. එකතු කරන්න ඉක්මනට ඇඟිලි වලින් ගණන් කරන්න. හරි 5යි 4යි 9යි 6 7 8 එනවා මම අරන් එන්න. ඔව්. ඔව් දැන් මේ පන්තිය ගන්න බෑ. ඇත්තටම දැන් මම නනායි කියලා මේ ඇවිල්ලා ෆෝන් එක පෙන්නනවා. තාත්තේ ෆෝන් එක ඔෆ් වුණා කියලා. මේ දැනුත් දාලා තියෙන්නේ. හරි. හොඳයි. හරි නේද? හරි. හොඳයි බලන්න. 5යි එකතු වුණාම 9යි. 3යි 2යි එකතු වුණාම කී දෙන්නේ? 3යි 2යි 5යි නේ. හිතමු ලේසිනේ. 34ට 25ක් එකතු වුණාම 59යි එන්නේ. හරි. හොඳයි ඊළඟ ගාන 435 එකතු කිරීම 348. ඔන්න දැන් බලන්න. දැන් එකේ ඒවා කෙලි 10 ඒවා කෙලි 100 ඒවා එක කෙලි තියෙනවා. හරි. 5යි 8යි එකතු කරාම 13යි නේද? හරි. 8 ඉඳන් 5ක් එකතු කරොත් 9 10 11 12 13. 13 ළමයි අපි ගාන්න දුන්නනේ. ඉලක්කම් දෙකම ලියන්න බෑනේ. එකක් ඉතුරු වෙන්නේ. ඔව් ඒක අපි මේ පැත්තට අරන් එනවා. මෙතන උඩින් ලියා ගන්න ඉතුරු වෙන. ඊට පස්සේ 1යි 3යි 4යි 8ක් එනවා. 4යි 3යි 7යි. තමයි රෆ් පෑනෙන් හරි දාගන්න. 340 මේ 435 එකතු කිරීම 348. හරිනේ තුන්වෙනි ගාන. ඉක්මනට හදන්න හතර මෙවර කට්ටිය ඉන්නව නේද? හොඳයි. 8යි 0යි 8යි එකතු කරාම 8යි 3යි එකතු කරොත් 11න් එක දැම්ම ඉතුරු එක මෙහාට අරන් එන්න. නේ 8යි 3යි 9 10 11යි. එක දාලා ඉතුරු එක මෙහාට අරන් එන්න. 1යි 4යි 6යි එකතු කරාම කීයද? 1යි 4යි 5යි. 5යි 6යි 11ක් වෙනවා. එක දාලා ඉතුරු එක මෙහාට අරන් එන්න. ඒකයි මේකයි දෙකයි 4යි. උත්තරේ 4118යි. නේ 1438ට 2680ක් එකතු කරාම උත්තරේ 4118යි. ඊට පස්සේ තමයි ඉඳන් ගන්න. හරි සංඛ්‍යා තුනක් තිබ්බත් කමක් නැහැ. ස්ථානීයයෙන් හරියට තියෙනවානේ. හරි 9යි 1යි 10යි. 10යි 7යි 17යි. 17න් අපි 7 ඉලක්කම දාලා ඉතුරු එක මේ පැත්තේ ලියා ගන්නවා. 1යි 8යි 9යි. 9යි 2යි 10යි 11යි. නේ 11යි මෙතන බිඳුවයි 11යි. ඒකෙත් එක ඉලක්කම දාලා ඉතුරු එක මෙහාට අරගෙන. ඉතුරු එක මේ ස්ථානෙට අරගෙන. 1යි මෙතන ඉලක්කම නැහැ. 1යි කීයද? 3යි. මේ ස්ථානයේ තියෙන එක ඉලක්කමක් විතරයි. ඉතින් එක විතරයි දෙන්නත් තියෙන්නේ. ඉලක්කම් නැත්නම් අපි බිඳු දා ගන්නවා. ඉලක්කම් නැති ස්ථාන වලට ඕන නම් බිඳු දා ගන්නවා. පැටලෙන්නේ නැහැ එතකොට නේ. සංඛ්‍යාවක ඉලක්කම් නැති ස්ථාන තියෙනවා නම් ඉස්සරහා බිඳු දාගත්තට කමක් නැහැ. උත්තරේ 1317යි. හතරම හරිද? බලන්න අත උස්සන්න හතරම හරි ළමයි. ගණන් හතරම හරි කට්ටිය උස්සන්න හරි. හොඳයි. කො. හරි. එනුජි හරි. නෙතුලි හරි. හසිදු කොහමද වෙන්නේ නැහැ අත උස්සනවා. හරිද? තිනාරා කො බිනාලි හරිද හතරම? හරි හසිදු කො ටකල ඔන් කරන් වීඩියෝ එක. නෙතුලි හරි. තිනාරා කො නෙතුෂි හරිද? ගයංග හරිද හතරම කො? උදා යසුරි රිත්නි දිදුල හරිද? හරි. හොඳයි. උදා යසුරි කො ඉන්නවනේ කට්ටියම. හරි. හොඳයි. තිනාර හරි නේද?
හරි. ඒ ගණන් ටික හරි හරි. ඊට පස්සේ මම තව ගණන් දෙකක් හෝ තුනක් දෙන්නම්. රෝමි ලක්කම් ලියා ගන්න. රෝමි ලක්කම් 5. හරි තනියම හදන්න ඕනේ. හතලිස්තුන එකතු කිරීම 29යි. රෝමි ලක්කම් 6 84 එකතු කිරීම 258. රෝමි ලක්කම් 8 657 එකතු කිරීම 11389. අන්තිම ගාන හරියට හදන්න ඕනේ. 64721. 64721. 64000 අපි මේ සතියේ සංඛ්‍යා ඉගෙන ගන්නනේ. මේ වගේ සංඛ්‍යා 64721. හරි. එළම මෙහෙම දුන්නාම මොකද කරන්න ඕනේ? මෙහෙම දුන්නාම තමයි මේ වගේ ලියා ගන්න ඕනේ. 43 එකතු කිරීම 29 කියලා ලියා ගන්න. මෙතන 84 එකතු කිරීම 258 බලන්න ස්ථානීය අගයන් හරියට දෙන්න ඕනේ. මෙතන ලියා ගන්න ඕනේ මෙහෙම. 657 එකතු කිරීම 11389 බලන්න ස්ථානීය අගයන් හරියට දෙනවා. 64721 බයිනරි එකතු කරන්න වෙන්නේ කියලා. හරි. මෙහෙම ලියාගෙන එකතු කරන්න එතකොට හරි පටන් ගන්න. හරි ගානක් මෙහෙම දුන්නොත් මෙහෙම එකක් යට එකක් ලියලා එකතු කරන්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. හරි ගානක් මෙහෙම දුන්නොත් විභාගෙදී මෙහෙම එක සංඛ්‍යාවක් යට අනිත් සංඛ්‍යාව ලියලා එකතු කරන්න. එහෙම ලියද්දි ළමයි මේ එක ස්ථාන එක ගෙලින් තියෙන්න ඕනේ. නේ එකතු කරන සංඛ්‍යාවල එක ස්ථාන ඉලක්කම් එක ගෙලින් තියෙන්න ඕනේ. දස ස්ථාන ඉලක්කම් එක ගෙලින් තියෙන්න ඕනේ. සිය ස්ථාන ඉලක්කම් මෙයාගේ ගන්න නෑ බිඳුවයි. මෙයාගේ කියනවා. එක ගෙලින් තියෙන්න ඕනේ. දහස් ස්ථාන ඉලක්කම් එක ගෙලින් තියෙන්න ඕනේ. දසදහස් ස්ථාන ඉලක්කම් එක ගෙලින් තියෙන්න ඕනේ. ඒක වැදගත් ඈ.
ඉවරයි. හසිදු ඉවරද ගණන් තුනම? හරි. බලන්න උත්තර ටික ඔයගලන්ට ඕනනම් අර chat එකෙන් දැම්ම හැකි. හරි ගයන් ඉවරද? මෙතුලි ඉවරයි. හරි බලන්න රතු පෑන ගන්නවද? රතු පෑන ගන්න. හරි වැරදි මාක් කරගමු. හොඳයි. හරි. 43 එකතු කිරීම 29. හරිද? එක ස්ථානයක වෙන ධර්ම 3යි 9යි එකතු කරාම කීයද? 9 ඉඳන් ගණන් කරන්න 10 11 12. 12න් 9යි දෙකේ ඉලක්කම දාලා ඉතුරු එක මෙහාට අරන් එන්න. 1යි 4යි 5යි 5යි 2යි 7යි 72ක් ආවා නම් හරි උත්තරේ. හරි දාන්න. වැරදිලා තිබ්බොත් රතු පෑනෙන් හදා ගන්න. 72යි උත්තරේ. මෙතන 8යි 4යි එකතු කරාම කීයද? 8 ඉඳන් ගණන් කරන්න 4ක් එකතු කරාම 9 10 11 12. 12න් 2 දැම්මාම ඉතුරු එක මෙහාට අරන් එන්න. මේ 12න් 2 දැම්ම ඉතුරු එක මෙතනට අරන් ආවා. 1යි 8යි 9යි 9යි 5යි 10 11 12 13 14යි ඉතුරු එක මෙහාට අරන් එන්න. මේ පැත්තට අරන් එන්න. 1යි විතර ඉලක්කම නැහැ කියනවා නම් බිඳුව දාගන්න. 1යි බිඳුවයි 2යි එකතු වුණාම 3යි 342යි 342යි හරි දාගන්න. වැරදුනොත් රතු පෑනෙන් හදා ගන්න ඕනේ. හරි මේක ලොකු සංඛ්‍යාවක් තිබ්බට බය වෙන්න ඕනේ නැහැ. ඒක දුවමු 7යි 9යි ගණන් කරන්න. 7ට 9ක් එකතු කරනවා. 9ට 7ක් නේ 10 11 12 13 14 15 16 16යි 1යි 17යි 16යි 1යි 17යි 7 දාන්න ඉතුරු එක මෙහාට අරන් එන්න. 1යි 5යි 6යි 6යි 8යි 6යි 8යි ගණන් කරන්න. 6 ඉඳන් 8ට නැත්නම් 8 ඉඳන් 6ට නේ එකතු කරාම 9 10 11 12 13 14යි 6යි 8යි 14යි 2යි 15 16 16න් තමයි 6 ඉලක්කම දාලා ඉතුරු එක මෙහාට ගන්න. 1යි 6යි 7යි 7යි 3යි 10යි 10යි 7යි 17න් 7 දාන්න එකක් ඉතුරු මෙහෙට කරගන්න. 1යි 1යි 2යි මෙතන ඕන බිඳුවක් දාගන්න. 1යි බිඳුවයි 1යි 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 2යි 4යි 6යි ඉතුරු නැහැ. හරි මේ වල ඉලක්කමක් නැත්නම් මෙතන බිඳුව දාගන්න. ඕන ඉලක්කමක් නැහැ මෙතන. බිඳුවයි 1යි 6යි කීයද? 7යි. අන්තිම උත්තරේ හරිද? 76767යි. අවසාන එකේ උත්තරේ හරි කට්ටිය උස්සන්න අත. හරිද? අන්තිම ගාන හරිද? හරිනේ. හරි හොඳයි. රිද්මේ හරි. විනාඩි. හරි. එතුලි හොඳයි. දිනාර හරි නේද? ගයංග හසිදු හරි. හොඳයි. ඒ ටික පැහැදිලි නේද? හරි. දැන් අපි ළමයි එමු අභ්‍යාස මාලාවට 3 අභ්‍යාසය. පොතේ දාන්න 3 අභ්‍යාසය. හරි. මට පොඩක් පුතාලා කියන්න දුවලා අච්චුපොත් හම්බෙච්ච කට්ටිය අත උස්සන්න. 6 පන්ති අච්චුපොත් ළඟ තියෙන කට්ටිය අත උස්සන්න. තියෙනවා. හරි. නැත්නම් අපේ ටියුට් එක හරි කමක් නැහැ. තියෙනවා නම් මොකක් හරි හරි. 3 එක අභ්‍යාසය තියෙනව නේද පොතේ? ඔව් පෙරලා ගන්න පිටු අංක කීයද? 24 පිටු අංක 24. පෙරලා ගත්තද අච්චුපොත ගත්තද ළඟට? අච්චුපොත ගන්න පිටකොළ දාලා ගන්න. අන්න පිටුව 24. හරි. හම්බුණාද? පිටුව 24 ප්‍රශ්න අංක 3. පාසලක පිරිමි ළමයින් 486ක්ද? ප්‍රශ්න අංක 3. මට කියන්නේ එහෙම ගානක් තියනවද බලන්න අත පොතේ. ප්‍රශ්න ලියන්න එපා පොතේ ඕනේ නැහැ. එහෙම ගානක් තියනවද අච්චු පොතේ? අත උස්සන්න.
තියෙනවානේ. ළමයි දැන් ප්‍රශ්නේ ලියන්නේ නැහැ. අපි දැන් අච්චු පොත තියෙන හින්දා ඕනේ නැහැ ලියන්න. පොතේ ලියන්න එපා ප්‍රශ්නේ. අපි ගාන හදන විදිය ලියලා උත්තරේ ගමු. හරි. දැන් ඔයගොල්ලන්ගේ ලියන පොතේ දාන්න 3 එක අභ්‍යාසය. 3 එක අභ්‍යාසය. ලියන පොතේ දාන්න 3 එක අභ්‍යාසය. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නේ ලියන්න එපා. ගාන හදලා උත්තරේ ගමු පොතේ. හරි. ප්‍රශ්නේ මම පොඩක් කියවන්නම්. පාසලක පිරිමි ළමයින් 486ක්ද ගැහැණු ළමයින් 658ක්ද සිටිති. එම පාසලේ සිටින මුළු ළමයි සංඛ්‍යාව කොපමණද? ඉතින් ගැහැණු ළමයින් ඉන්නවා කොච්චරද? 486ක්. නෙමෙයි පිරිමි ළමයින්. පිරිමි ළමුන් ඉස්කෝලේ 486ක් ඉන්නවා. නේ? හරි. ගැහැණු ළමුන් ඉස්කෝලේ ඉන්නවා කීයද? හරි බලන්න ඉක්මනට ගන්න. 658ක් නේ බකන්ති ලියන්න අවශ්‍ය නැහැ. අපි එකතු කරලා උත්තරේ ගමු. හරි. එතකොට පාසලේ ඉන්න පිරිමි ළමුන් සංඛ්‍යාව 486යි. පාසලේ ඉන්න ගැහැණු ළමුන් සංඛ්‍යාව 658යි. දැන් මේක කොහොම ලියලා එකතු කරන්න. එතකොට එන්නේ පාසලේ ඉන්න මුළු ළමයි සංඛ්‍යාව. ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන්ගේ එකතුව ඔක්කොම ළමයි. අච්චු පොතක් නෑනේ. අච්චු පොතක් නෑ. එතකොට ප්‍රශ්නේ ටියුට් එක ගත්තද? ටියුට් එක ගත්තේ නැහැ දැක්මී ආයතනෙ. හරි. මම ප්‍රශ්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ටියුට් එකේ තියෙනවනේ. ටියුට් එක පෙරලා ගන්න ටියුට් එක. ටියුට් එකේ මට කියන්න ප්‍රශ්නේ තියෙනවා බලන්න. 3 එක අභ්‍යාසය. පෙරලා ගන්න. හම්බුණාද? 6 පන්ති ටියුට් එක ගන්න. 6 පන්ති ටියුට් එකේ හරිද? 6 පන්ති ටියුට් එක අරගෙන හම්බුණාද? පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩම සම්බන්ධ ගැටලු. 3 වෙනි පාඩමට එන්න. ඒකේ 3 එක අභ්‍යාසයට එන්න. හම්බුණාද? හරි ගාන එක නේද එතන දාලා. ඔව් නෑ නේද? ලියා ගන්නකො ප්‍රශ්නේ මෙහෙම. හරි ප්‍රශ්නේ එතන මම හිතන්නේ තියනවාද? නෑ නේ. හරි. ඔව්. හරි ගාන ලියා ගන්න නැති කට්ටිය ඉක්මනට ප්‍රශ්නේ අපි ලියා ගමු. හරි පාසලක සිටින පිරිමි ළමයි 486ක්ද ගැහැණු ළමයි
658ක්ද සිටිති. හරි පාසලක පිරිමි ළමයින් 486ක්ද ගැහැණු ළමයි 658ක්ද සිටිති. අහන්නේ ළමයි පාසලේ සිටින මුළු ළමයි සංඛ්‍යාව කොපමණද? පාසලේ සිටින මුළු ළමයි සංඛ්‍යාව කොපමණද? හරි. ඊට පස්සේ අපි ප්‍රශ්නාංක තව එක ගණනක් හදමු. ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 මේක ඔයාලා හදන්න. ප්‍රශ්නාංක 6. අර මෙතන තමයි උත්තරේ ගියේ නේද? ඔය පාසලේ ඉන්න මුළු ළමයි සංඛ්‍යාව 6යි 8යි එකතු කරාම 14යි නේද? හරි 8 ඊළඟ ගණන් කරමු 9 10 11 12 13 14. 14න් 4 දැම්ම එකක් ඉතුරුයි මේ පැත්තට ගන්න. 1යි 8යි 9යි. 9ට 5ක් එකතු කරාම කීයද? 10 11 12 13 14. හතරක් දාන්න ඉතුරු එක මේ පැත්තට ගන්න. 1යි 4යි 5යි. 5යි 6යි කියන්නේ 11යි නේ. එහෙනම් පාසලේ ඉන්න මුළු ළමයි සංඛ්‍යාව 1144යි. හරි. දැන් ඊට පස්සේ ළමයි හදන්න ප්‍රශ්නාංක 6. විනාගේ කලින් ගාන ලිව්වද? ලියාගත්තද දුවේ? මේ ගාන මම කීයද ලියාගත්තද? පාසලක පිරිමි ළමුන් 486ක්ද ගැහැණු ළමුන් 658ක්ද සිටිති. ලියාගත්තද? ඉවරද? පාසලේ සිටින මුළු ළමයින් ගන්න කොපමණද? එතකොට ගැහැණු පිරිමි ළමුන් එකතු කරන්න ඕනේ ඔක්කොම ළමයි සංඛ්‍යාව ගන්න. හරි නේද? හරි. ඊළඟට ප්‍රශ්නාංක 6 ප්‍රශ්නාංක 6. හරි. ප්‍රශ්නාංක 6 හදලා ඉවරද? අතුසන් බලන්න. හරි. ඒකේ ළමයි මෙහෙමයි ගාන තියෙන්නේ. ව්‍යාපාරිකයෙකු වන නිමල් පළමු වන දිනේදී රුපියල් 810ක්ද ව්‍යාපාරිකයෙකු වන නිමල් පළමු වන දිනේදී රුපියල් 810ක්ද දෙවැනි දිනේදී රුපියල් 985ක්ද තුන්වෙනි දිනේදී රුපියල් 1130ක්ද වශයෙන් ආදායම් ලැබීය. නිමල් මෙම දින තුනේදීම ලැබූ මුළු ආදායම කොපමණද? දැන් ළමයි අච්චුපත නැති ළමයි ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. අච්චුපත දැන් මේ මාසේ හම්බ වෙන්නේ ඉස්කෝලෙන්. හරිද? ගියාම ඒකින්ද ප්‍රශ්න අංක විතරක් දාලා අපි දැන්ට උත්තරේ ගමු හදලා. ව්‍යාපාරිකයෙකු වන නිමල් පළමු වන දිනේදී රුපියල් කීයක්? 810ක් නේ. රුපියල් 810ක්ද දෙවන දිනේ රුපියල් 985ක්ද තුන්වෙනි දිනේ රුපියල් 1130ක්ද වශයෙන් එයා ආදායම ලබා ගත්තලු. අපෙන් අහනවා ළමයි නිමල් දින තුනේදීම ලැබූ මුළු ආදායම කොපමණද? එහෙනම් මේ තුන එකතු කරන්න ඕනේ. හරි විනාඩි මේක ලියා ගන්න. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ දැන්. අච්චුපත දැන් හම්බුනාම බැලුවා ඇති. එතකොට හරි ටියුට් එකේ මම මේ ප්‍රශ්න ටික දාලා නැහැ. ඒකයි ගැටලුවදී. නඩු ප්‍රශ්න ටික ගන්න තියෙනවා. හරි. දැන් මේක එකතු කරලා ගන්න උත්තරේ. තුනේ එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 6. අංකේ දාන්න. අච්චුපත කොහොමද මේ ඉස්කෝලේ දැන් හම්බ වෙනවනේ. හරි. දැන් මේක එකතු කරමු. මේ නිමල් දවස් 3ක වැඩ කරලා හොයාගත්ත ආදායම. එක දවස් වල. අපෙන් අහනවා මේ නිමල්ට ලැබිච්ච මුළු ආදායම කොච්චරද දවස් 3ේම. එකතු කරන්න 0.5 0.5 නේ. 1යි 8යි 9යි. 9ට 3ක් එකතු කරොත් 10 11 12යි නේ. 12යි. එක දාන්න මේ පැත්තට ඉතුරු එක මේ පැත්තට ගන්න. 1යි 8යි 9යි. 9යි 9යි 18යි. 18යි 1යි 19යි. 9 දාලා ඉතුරු එක මේ පැත්තට ගන්න. හරි මේවා ඉලක්කම් නැහැ කියන්නේ බිංදු දාලා ගන්න.
එකයි බිංදු බිංදුනේ තියෙන්නේ. එකයි කීයද? 2යි. උත්තරේ හරිද බලන්න රුපියල් කීයද? අය නිමාලේ උපයාගත්ත දවස් තුනේ මුළු ආදායම රුපියල් 2925ක් ආවේ. හරිද? නිමල් උපයාගත්ත හරිද උත්තරේ? හරි කට්ටිය අසුසන්න? හරිනේ? හරි. හොඳයි. දැන් අපි ළමයි ඊළඟ කොටසට යමු. පූර්ණ සංඛ්‍යා අඩු කිරීම. හරි. අනුමාත්‍රකාව දාන්න. පූර්ණ සංඛ්‍යා අඩු කිරීම. පූර්ණ සංඛ්‍යා අඩු කිරීම. පූර්ණ සංඛ්‍යා අඩු කිරීම. හරි. මම මේක දැන් මේ කලාවේ ගානක් පදයෙන් නම් ලියා ගන්න සුළු කරන්න. මේක තියෙන්නේ අඩු කරන්න කොට. අනිත් එක අපි බලන්න ඉස්සරහ තියෙන මොකක්ද අඩු කරන්නද එකතු කරන්නද? හරි. හොඳයි. ලියා ගන්න සුළු කරන්න. හරි. පළවෙනි එක 35න් අඩු කරන්න 23ක්. 35න් අඩු කරන්න 23ක්. දෙවෙනි එක 3970න් අඩු කරන්න 2341. හරි ස්ථානීය අගයන් හරියට තියෙනවානේ. රෝම ලක්ෂණ 3 576න් අඩු කරන්න 129ක්. රෝම ලක්ෂණ 4 700න් අඩු කරන්න 358ක්. රෝම ලක්ෂණ 5 3023න් අඩු කරන්න 1496ක්. 3023න් රෝම ලක්ෂණ 6 246න් 89ක් අඩු කරන්න රෝම ලක්ෂණ 7 4000න් 356ක් අඩු කරන්න. හරි. පුතාලා හදන්න පටන් ගන්න ඉක්මනට.
හරි. හරි දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ ගණන් 3ක් විතර හදලා ඉවරයි ඇති මම හදන්නම් මුල ටික. හරි බලා ගන්න. පළවෙනි ගණන් දෙක නම් ලේසි මේ කෙලින්ම අඩු කරන්න පුළුවන් 5න් 3ක් අඩු කරාම 2යි. 3න් 2ක් අඩු කරාම 1යි. උත්තරේ පළවෙනි 12යි හැමෝගෙම හරියට ලේසි. හරිද? චූටි කාලෙත් මේ වගේ ගණන් හදනවනේ. මෙතන අමාරු නෑ 5න් 1ක් අඩු කරාම කීයද? 4යි. 7න් 4ක් අඩු කරාම 3යි. 9න් 3ක් අඩු කරාම 6යි. 3න් 2ක් අඩු කරාම 1යි. හරි පළවෙනි ගණන් දෙක ලේසි. නිකම්ම අඩු කරන්න පුළුවන්. දැන් ළමයි ඊළඟ ගානේ ඉඳන් හොඳට බලන්න අපිට මේකේ පටන් ගද්දිම 6න් 9ක් අඩු කරන්න බෑනේ. නේ? 6න් 9ක් අඩු කරන්න බෑ. එතකොට අපි මොකද්ද ළමයි කරන්නේ? ඈ ඊළඟ ස්ථානයට යනවා. දැන් මෙතන 1ඒව 6න් 1ඒව 9ක් අඩු කරන්න බෑ. මදි නේද? අඩු කරන්න මෙතන මදිනේ 6න් 9ක් අඩු කරන්න බෑ. අපි යනවා ඊළඟ පැත්තට. නේ? අපි ගාව නැත්තම් අපි ඊළඟ ගෙදරට යනවනේ. හරිද? එහා පැත්තෙන් ඉල්ල ගන්න ඕනේ. එහා පැත්තේ ළමයි තියෙන්නේ 10 ඒවනේ. එතකොට 10 එකක් මේ පැත්තට ඉල්ල ගද්දී 10 ස්ථාන එකක් මේ පැත්තට ඉල්ල ගද්දී අර තියාගන්න 10ක් වෙලා තමයි එන්නේ. හරිද? එහා පැත්තෙන් එකක් හැමතිස්සෙම ඉල්ල ගද්දී ඕගොල්ලෝ දන්නවා 10ක් වෙලා එන්නේ. එතකොට ළමයි මෙතන තිබ්බ 7න් අපි එකක් ඉල්ල ගත්තාම දැන් මෙතන ඉතුරු 6යි. 7න් එකක් ගත්තා. හැබැයි මේ පැත්තට එද්දී ඒක 10ක් වෙලා එන්නේ. ඒ 10යි මේ 6යි. දැන් මෙතන කීයක් තියෙනවද? 10යි 6යි. මෙතන තමයි දැන් 16ක් තියෙනවා මෙතන. නේ? අර ආපු 10යි මේ 6යි එකක් ඉල්ල ගත්තට මේ පැත්තට එද්දි 10ක් වෙනවා. මතකයි නේද? හරිද? ඒ 10යි මේ තිබ්බ 6යි 16යි. එහෙනම් දැන් මෙතන ළමයි 16ක් තියෙනවා. 16න් 9ක් අඩු කරාම කීයද? 16න් 9ක් නේ? 10 11 12 13 14 15 16 7යි. 16න් 9ක් අඩු කරාම මෙතන 7යි එන්නේ. ඊට පස්සේ තමයි මෙතන දැන් ඉතුරු 6යි 7ක් නෑ එකක් ගත්තා 6න් 2ක් අඩු කරාම 4යි. 5න් 1ක් අඩු කරාම 4යි. උත්තරේ හරියද? හරියම අහපු කට්ටිය ඉන්නව නේද? හරි හොඳයි. 447යි. හරි. හොඳයි පුතාලා ඉක්මන් කරන්න. හරි කලින් ක්ලාස් වලට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙච්ච බැරි ළමයිට ක්ලාස් වල රෙකෝඩින් ටික ඉල්ල ගන්න පුළුවන් ඈ. හරි මගේ නම්බර් එකට මෙසේජ් එකක් දාලා WhatsApp වලින් කලින් දවස් වල ක්ලාස් වල රෙකෝඩින් ටික ඉල්ල ගන්න. හරි ඒකත් බලන්න ආපහු සැරයක්. හොඳයි. ඊට පස්සේ ළමයි කියන්නේ 700න් 354ක් අඩු කරන්න ඕනේ. ඔව්. ඒක ළමයි පටන් ගන්නදී මේක අඩු කරන්න බෑ බිඳුවෙන් 4ක් බෑ. ඊට පස්සේ එහා පැත්තෙන් ගන්නත් නෑ. එහා පැත්තේ බිඳුවක් තියෙනවා. එහා පැත්තෙන් ගන්න නැත්නම් අපි ඊ පැත්තේ තියෙන කෙනා ගාවට යනවා. මේ පැත්තේ ගන්න නෑ බිඳුව. ඒක පිළ ගන්න නෑ. එහා පැත්තට යමු ඊට පස්සේ. හරිද? නැත්නම් ආයෙ එහා පැත්තට යන්න වෙනවා. මේ පැත්තට ආවම මෙතන 7ක් තියෙනවනේ. මේ 7න් මේ පැත්තට එකක් ඉල්ල ගත්තාම ළමයි 10ක් වෙලා එන්නේ. දැන් මෙතන 7න් එකක් ගත්තාම ඉතුරු 6යි. 7න් එකක් ඉල්ල ගත්තාම එතන 6යි ඉතුරු. දැන් මෙතන 10ක් ආවා. මෙතන බිඳුවයි තිබ්බේ. මේ 10න් ආයි එකක් මේ පැත්තට ඉල්ල ගත්තා. ආයි 10ක් වෙලා එනවා මේ පැත්තට. ආයි මෙතන දැන් ඉතුරු 10න් එකක් ගත්තාම 9යි. තේරුණාද ඒක? තේරුණාද? හරිද? බිඳුවෙන් 4ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ඉල්ල ගන්න ඕනේ. එහා පැත්තේ ඉල්ල ගන්නත් නෑ. එහෙනම් මේ පැත්තට එනවා. එතනින් එකක් මෙහාට ගatti 10ක් වෙලා ආවම මෙතනට මෙතන 7න් එකක් අඩු වුණාම 6යි ඉතුරු. මේ 10නුත් එකක් මෙහාට ඉල්ල ගත්තාම ආයි 10ක් වෙලා එන්නේ. 10න් එකක් ගත්තාම මෙතන ඉතුරු 9යි. දැන් අපිට අඩු කරන්න පුළුවන්. 10න් 4ක් 6යි. 9න් 5ක් 4යි අඩු කරාම 6න් 3ක් අඩු කරාම 3යි. උත්තරේ 346ක් ආවනම් හරි. ඔව් ඊට පස්සේ අපි දැන් අපිට මෙහෙම අඩු කරන්න දුන්නාම අපි ලියා ගන්න ඕනේ එකක් යට එකක් නේ 323න් අඩු කරන්න ඕනේ 1496ක්. මෙහෙම ලියා ගන්න. හරි.
දැන් මෙතන අඩු කරද්දී ළමයි 3න් 6ක් අඩු කරන්න බැහැ. ඔව් එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්න වෙනවා. එහා පැත්තේ එකක් ඉල්ල ගද්දි 10ක් වෙලා එන්නේ. එතකොට මෙතන ඉතුරු දැන් එකයි එකක් ඉල්ල ගත්තාම එකෙන් 10යි 3යි 13යි මෙතන නේ. අර ආපු එක 10ක් වෙලා එන්නේ. මෙතන 3ක් තිබ්බා 13යි. 13න් 6ක් අඩු කරාම කීයද? 7 8 9 10 11 12 13. 7යි නේ. 7ක් එනවා. මෙතන එකයි දැන් ඉතුරු එකකින් 9ක් අඩු කරන්නත් බැහැ. ආයෙ එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්න වෙනවා. එහා පැත්තෙත් නෑ. එහෙනම් මේ පැත්තටම ඉන්න වෙනවා. මේ පැත්තේ එකක් මෙහාට ඉල්ල ගත්තාම මෙතන කීයද? 2යි ඉතුරු වෙන්නේ. එකක් මෙහාට එද්දි 10ක් වෙලා ඉන්නේ. ඒ 10න් එකක් අපි මෙහාට ඉල්ල ගන්නවා. 10ක් වෙලා එනවා. එතකොට මෙතන එකක් තිබ්බා 10යි 1යි මෙතන දැන් 11ක් තියෙනවා. ඊට පස්සේ ළමයි දැන් මෙතන 10න් එකක් ගත්තාම ආයෙ මෙතන 9යි ඉතුරු. ඒක තේරුම් ගන්න නේද? එතකොට මෙතන තිබ්බ 1යි මේ 10යි 11ක් තියෙනවා. 11න් 9ක් අඩු කරාම 2යි. මෙතන දැන් 9න් 4ක් අඩු කරාම 5යි. මෙතන 2යි 2න් එකක් අඩු කරාම 1යි. ඒ ගාන ටිකක් වරදින්න පුළුවන්. බලන්න හරිද කියලා උත්තරේ. හරි කට්ටිය? හරි ගියා. 1527ට උත්තරය ආවේ. හරිනේ. හරි. වරද්ද ගන්න එපා. හරි මෙතරම් තමයි දැන් 246න් අඩු කරන්න ඕනේ 89ක්. ලියා ගන්න. 246න් 89ක් අඩු කරන්න ඕනේ. හරි. 6න් 9ක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් මෙහාට ඉල්ල ගත්තී 10ක් වෙලා එනවා. එතකොට මෙතන දැන් ඉතුරු 4න් එකක් ගත්තාම 3යි. මේ 10යි මේ 6යි 16යි. 16න් 9ක් අඩු කරාම කීයද? 10 11 12 13 14 15 16 7යි. 7යි. මෙතන 3න් 8ක් අඩු කරන්න බෑනේ. මේ පැත්තේ එකක් මෙහාට ඉල්ල ගන්න. 10ක් වෙලා එනවා. මෙතන එතකොට ඉතුරු 1යි. 10යි 3යි මෙතන දැන් 13න් 8ක් අඩු කරාම කීයද? 9 10 11 12 13 5යි. ඊට පස්සේ තමයි මෙතන 1යි මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ බිඳුවක් නේ අඩු කරන්නේ එකෙන් බිඳුවක් අඩු කරාම 1යි එන්නේ. 157ද උත්තරය. හරි කට්ටිය අත උස්සන්න. හරි. හරි දැන් දාන්න ළමයි 3 2 අභ්‍යාසය. තුනේ 2 අභ්‍යාසය. තුනේ 2 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3. ඒ ගානක් තියෙන්නේ පොල් ගෙඩි 475ක් රැගෙන ගිය නිමල් ඉන් පොල් ගෙඩි 297ක් විකුණුවේ නම් ඉතිරි පොල් ගෙඩි ගන්න කොපමණද? පොල් ගෙඩි 475ක් ගෙන ගිය නිමල් විකුණන්න අරන් යනවා කොහාට හරි පොල් ගෙඩි 297ක් වික්කලු නේ නිමල් දැන් පොල් ටික කඩාගෙන යනවා 475ක් විකුණන්න. හරි. හැබැයි විකුණුනේ 297යි. පොලට හරි කොහාට හරි අරන් යනවා විකුණන්න පොල් විකුණන්නනේ. 475ක් බීඩු කඩාගෙන අරන් ගියාට මේකෙන් වික්කි කීයද? 297යි. එතකොට නිමල් ගාව තව පොල් ගෙඩි කීයක් ඉතුරු වෙනවද? අන්න මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ ඉතිරි වන පොල් ගෙඩි ගන්න හොයා ගන්න. අඩු කරන්න. හරි ප්‍රශ්න ලියන්න එපා අංකේ දාන්න.
ප්‍රශ්න අංක දාලා අඩු කරන්න. හරි. මට කියන්න තමයි උත්තරේ කී දෙන්නේ නිවල් ගාව පොළගෙන කීයක් ඉතුරු වෙනවද කියලා බලමු. 475න් විකුණුණා 297ක්. ඉතිරි ගානේ 5න් 7ක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් ඉල්ල ගත්තාම මෙහාට 10ක් වෙලා එනවා. මෙතන එතකොට 7න් එකක් අඩු වුණාම 6ක් වෙනවා. ඉතුරු මෙතනනේ. හරි. දැන් 10යි 5යි 15න් 7ක් අඩු කරන්න 8 9 10 11 12 13 14 15 8ක් වෙනවා නේද? මෙතන 6න් 9ක් අඩු කරන්නත් බෑ. හරි. හොඳයි. 6න් 9ක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් ඉල්ල ගන්න මෙහාට 10ක් වෙනවා එතකොට. මෙතන එතකොට ඉතුරු 3යි නේ. 4න් එකක් ගත්තාම 10යි 6යි 16න් 9ක් අඩු කරාම කීයද? 16න් 9ක් අඩු කරාම 10 11 12 13 14 15 16 7යි දෙන්න. ඔව්. 3න් දෙකක් අඩු කරාම 1යි. 100 හොඳයි. කට්ටියගේ හරි උත්තර 178යි. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක හදන්න 4. හරි. ඒකේ ළමයි මෙහෙමයි තියෙන්නේ. රැස්වීමකට සහභාගී වූ 300කින් පිරිමින් 192ක් සිටියේ නම් එහි සිටි ගැහැණු ගණන කොච්චරද? රැස්වීමකට ළමයි ඔක්කොම ඇවිල්ලා තියෙනවා 300ක්. පිරිමි ගැහැණු ඔක්කොම. ඔතනින් ළමයි පිරිමි 192යි. එහෙනම් ඉතුරු ටිකනේ ගැහැණු. ඉතුරු ටික හොයන්න 300න් පිරිමි සංඛ්‍යාව අඩු කරන්න. අඩු කරන්න බලන්න. 300න් 192 අඩු කරන්න. හරි ඉවරද අඩු කරලා ඔව් දැන් අපි 300න් 192 අඩු කරලා බිඳුවෙන් දෙකක් අඩු කරන්න බෑනේ එහා පැත්තේ ඉල්ල ගන්නත් නැහැ මේ පැත්තට එන්නේ මෙතනින් එකක් ඉල්ල ගත්තී 10ක් වෙලා යනවා ඒකෙත් එකක් මෙහාට ඉල්ල ගත්තී 10ක් වෙලා එද්දි මෙතන දැන් 10න් එකක් ගත්තාම 9යි මෙතන 3න් එකක් ගත්තාම 2යි අරගෙන අඩු කරමු 10න් දෙකක් අඩු කරාම 8යි 9න් 9ක් අඩු කරාම 0යි 2න් එකක් අඩු කරාම 1යි 108යි නේ 108යි හොඳයි දැන් මේ ගෙදර වැඩ වලට මේ අභ්‍යාස දෙක මාර්ක් කරගන්න ගෙදර වැඩ හරිද ගෙදර වැඩ වලට ඔයගොල්ලෝ 3 1 අභ්‍යාසයයි 3 2 අභ්‍යාසයයි කරන්න ඕනේ. හරි. අපි දැන් ලබන සතියේ බදාදා ක්ලාස් එකේ පාඩම ඉතුරු ටික කරාම ඉවර වෙනවා. හරිද? පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම සහ බෙදීම. ක්ලාස් වලට සහභාගී වෙන්න බැරි වෙච්ච යාළුවෝ හිටියොත් මට මැසේජ් එකක් දාන්න කියන්න රෙකෝඩින් ඉල්ල ගන්න. ඊට පස්සේ දැන් අපිට ළමයි පළවෙනි වාරේ පාඩම් 8යි තියෙන්නේ. පළවෙනි වාරෙට පාඩම් 8ක් තියෙනවා ගණිතයට. දැන් ලබන සතිය කරාම තුන්වෙනි පාඩම ඉවරයි. තව පාඩම් 5ක් තියෙනවා. පෙබරවාරි ජනවාරිත් තව සතියක් තියෙනවානේ ඊට පස්සේ සහ මාර්තු මාසවල කරන්න. හොඳයි. එහෙනම් අපි ළමයි මෙතනින් දැන් ක්ලාස් එක අදට අවසන් කරනවා. එහෙනම් හරිද? පරිස්සමට ඉන්න හෝම්වර්ක් ටික ගණන් ටික හදන්න ඕනේ. හරිද? හොඳයි. අද පාඩම මේ ටික තේරුණා නේද කරපු ටික? එකතු කිරීම සහ අඩු කිරීම පුළුවන් නේ කොහොමද? හොඳයි. හරි. අපි ලබන සතියේ එහෙනම් ඉතුරු ටික පාඩමේ ළමයි කරමු. හරි නම් හරිද? අයබෝවන් මුස්සන්නයි ගුඩ් නයිට්.